good morning all කියලා ඔන්න මම අද දවසේ සෙෂන් එක පටන් ගන්නවා. හොඳයි. අද දවසේ අපි ඉගෙන ගන්න හදන්න බලාපොරොත්තු වෙන්නේ simple past tense එක. හොඳයි. මොකද්ද මේ simple past tense? මේක simple කියන වචනේ පැත්තකට දාලා ඔයාලා මේ past tense කියන එකේ තේරුම දැනගත්තා නම් ඇති ඔයාලා දැන් grade 6 students ලා විදිහට. හරි. ඔයාලට මම කතා කරන එක පැහැදිලිව ඇහෙනවද කියලා මට චුට්ටක් ඉස්සෙල්ලා කියන්න. Yes, oh teacher. Oh sir. හරි පුතේ හරි. හොඳයි. එහෙනම් past tense එවත් past අතීත කාලය. හොඳයි. දැන් අපි අද ඉගෙන ගන්න හදන්නේ අතීත කාල ක්‍රියාපද ටිකක් සහ අතීත කාල වාක්‍ය කිහිපයක් කොහොමද ලියන්නේ කියලා. දැන් ඔයාලා දන්නවනේ ප්‍රධාන කාල ભેද තුනක් තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා ඉංග්‍රීසි ටික අමතක කරලා අපි අපේ නේද මදර් ටං එකේ කොහොමද මේ ටෙන්සස් බෙදෙන්නේ කියලා අපි පොඩ්ඩක් ඉගෙන ගමු. නේද මදර් ටං කියලා කියන්නේ අපේ මව් භාෂාව. ඒ කියන්නේ අපේ සිංහල භාෂාව නේද? මේ වචන ඉගෙන ගන්න ඕන ඔයාලාට. අපි මේ මදර් ටං එකේදී කොහොමද අපි මේ ටෙන්සස් බෙදන්නේ? අපි ඉස්සෙල්ලාම බෙදනවා නේද සිංහලෙන් වර්තමාන කාලය, අතීත කාලය සහ අනාගත කාලය කියලා ප්‍රධාන කාල ભેද තුනකට. ඒතර ඉංග්‍රීසි වලත් ඔය තුන ඔය විදියටම තියෙනවා. නේද? වර්තමාන කාලෙට කියනවා present tense කියලා, අතීත කාලෙට කියනවා past tense කියලා, ඊට පස්සේ අනාගත කාලෙට කියනවා future tense කියලා. හොඳයි. එතකොට අපි present tense ගැන මීට කලින් ඉගෙන ගත්තා. ඔයාලට මතක ඇති අපි අර අපූර්ව ගිවිසුමක් ගැන එහෙම ඉගෙන ගත්තේ. කර්තෘ ඒක වචන නම් ක්‍රියාපදේ බහුවචන, කර්තෘ බහුවචන නම් ක්‍රියාපදේ ඒක වචන. ආන් ඔය කතාව තමයි present tense එකට අයිති වෙන්නේ වර්තමාන කාලෙට. හොඳයි. අද අපි ඉගෙන ගන්න හදන්නේ past tense එවත් අතීත කාලය ගැන. හොඳයි. මම චුට්ටක් පුංචි වාක්‍යයක් ලියන්නම් මම ස්ක්‍රීන් එකේ. චුට්ටක් හැමෝම අවධානයෙන් බලන්න. මම මේක ලියන්නේ සිංහලෙන්. ඕකේ? හොඳයි. දෙවෙනි වාක්‍යය ලියනවා. හරි. චුට්ටක් මේ වාක්‍ය දෙක දිහා හොඳ අවධානයෙන් බලන්න. හොඳ අවධානයෙන් බලන්න. මේ වාක්‍ය දෙකේ එක වාක්‍යයක් වර්තමාන කාලේ. අනිත් වාක්‍ය අතීත කාලේ. හොඳයි. මොන වාක්‍යද වර්තමාන කාලේ තියෙන්නේ මොන වාක්‍යද අතීත කාලේ තියෙන්නේ? මට කියන්න බලන්න මම කිකෝන් කරන් කවුරු හරි. එක වර්තමාන එක අතීත කාලෙක දෙක. අතීත කාලෙක දෙක. very good. හරි. දැන් විතර මම මෙතන ඉස්මතු කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් හොඳට බලන්නකෝ. මම හරි. දැන් ඔන්න හොඳට අවධානය දෙන්න. මේ වාක්‍ය දෙකේම මම කියන එක වෙනස් වෙලා තියෙනවද? නෑ වෙනස් සර්. වෙලා තියෙනවද නැහැ? මේ වාක්‍ය දෙකේම බත් කියන එක වෙනස් වෙලා තියෙනවද? නෑ සර්. නෑ සර්. වෙනස් වෙලා තියෙන්නේ මෙන්න මේ කමි එහෙම නැත්නම් කෑවෙමි කියන වචන දෙක විතරයි. වාක්‍යක මෙයාලට අපි කියනවා ක්‍රියාපද කියලා. ඒ කියන්නේ ක්‍රියාව, සිදු කරන ක්‍රියාව. අපි මෙයාට කියනවා මොනවද? ක්‍රියාපද. හරි. දැන් එහෙනම් ක්‍රියාපද වලට තමයි ඉංග්‍රීසි වලින් verbs කියලා කියන්නේ. දැන් එහෙනම් හොඳට දැන් ඔයාලා තේරුම් ගන්න ඕනේ යම් කිසි වාක්‍යයක් sentence එකක් අතීත කාලෙට හරවනකොට අපි වෙනස් කරන්නේ එයාගේ ක්‍රියාපදේ විතරයි. උදාහරණයක් විදිහට මේ වාක්‍ය ටික බලන්නකෝ ඔයාලා. මම බත් කමි, මම බත් කෑවිමි. වර්තමාන කාල වාක්‍ය අතීත කාලෙට හරවනකොට ඉන්න මම ටික අයිසරයක් ඔයාලට highlight කරලා පෙන්නන්නම්. හරි. වර්තමාන කාල වාක්‍යයක් අතීත කාලෙට හරවනකොට මම වෙනස් වුණාද බලන්න.
නෑ. කර්තෘ වෙනස් වුණේ නෑ. වර්තමාන කාල වාක්‍යයක කර්මය බත් වෙනස් වුණාද වාක්‍ය දෙකේම? නෑ. වෙනස් වෙච්ච එකම දේ ක්‍රියාපදේ. එහෙනම් අපි අතීත කාල වාක්‍ය ලියන්න ඉගෙන ගන්න කලින් ක්‍රියාපදවල වෙනස් වීම ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම ක්‍රියාපද ටිකක් පාඩම් කරගන්න ඕනේ. කොහොමද අතීත කාලයෙන් වගේම වර්තමාන කාලයෙන් ලියන්නේ කියලා. සිංහල භාෂාවේ නම් ක්‍රියාපද අතීත කාලෙට හරවනකොට හරි ලේසි. මොකද වර්තමාන කාලෙට සම්බන්ධයක් තියෙනවා අතීත කාලෙට. උදාහරණයක් විදිහට කමි කෑවෙමි සම්බන්ධයි. සමහර නේද? සමාන අකුරු තියෙනවා. බොමි බිව්වෙමි. බලන්න සමාන අකුරු නැද්ද කියලා. නටමි නැටුවෙමි. සමාන අකුරු සමාන අදහස තියෙනවා. හැබැයි ඉංග්‍රීසි වල ඕක හැම තැනකදීම එකම වගේ නෑ. අපි බලමු. හරි. හොඳයි. මම කියන එක හොඳට අහගෙන ඉන්න. දැන් ඔයාලා මට පේනවා මම කියන එක අහගෙන ඉන්නේ නැතුව වෙන වැඩ කරනවා. ඊට පස්සේ වැඩක් කරන්න කිව්වට පස්සේ තේරෙන්නේ නැහැ සර් නේද? මොකද්ද සර් මට පැහැදිලිමදි තේරුන්නේ නැහැ. එහෙනම් දෙමෝපියොත් මෙතන ඉන්නවා නම් අවධානයෙන් සුට්ටක් අවධානය දෙන්න දරුවට. දරුවෝ සමහර දරුවෝ ස්ක්‍රීන් එකේ ඉරි අඳිනවා මිසක් කියන දේ අහගෙන ඉන්නේ නැහැ. මම ඊළඟ සැරේ නමත් එක්ක කියලා පන්තියෙන් අයින් කරනවා කියන දෙයක් අහන්න නැති දරුවෝ ටික. හොඳ අවධානයෙන් අහගෙන ඉන්න ඕනේ පාඩම. මොකද මේක මුල් ටික ඔලුවට දාගත්තේ නැත්නම් පස්සේ තේරෙන්නේ නැති වේවි. හරි. දැන් එහෙනම් අපි ඉංග්‍රීසි වල verbs ඉවත් ක්‍රියාපද ටිකක් තමයි. කවුද පුතේ? සොනිරු හරි පුතේ ඔයාලට සිග්නල් මදි නේද? මම මේ මුල් ටිකේ රෙකෝඩ් එක දිනවා. තාම මේ ක්ලාස් එක පටන් ගත්ත විතරයි සොනිරු. හරි. මේ ක්‍රියාපද ගැන අපි කතා කරේ නේද? ඉතින් ඔයා ක්ලාස් එකට වෙලාවට ජොයින් වෙන්න ඕනේ. දැන් වෙලාව 8:10යි. අපි පටන් අරන් විනාඩි 10ක් වෙනවා. ඕකේ? හරි. අපි මුකුත්ම කරේ නෑ. ඒත් තාම මේ verbs ඉවත් ක්‍රියාපද ගැන චුට්ටක් පොඩි කතාවක් කිව්වා. ඒක රෙකෝඩ් එකකින් චුට්ටක් අහමු. හරි. ක්‍රියාපද ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද අතීත කාලෙට හරවනකොට ක්‍රම දෙකකට හරවනවා. ක්‍රම කීයකටද? මට උත්තර ඕනේ. ක්‍රම කීයකටද හරවන්නේ අතීත කාලෙට? ක්‍රම දෙකකට. හරි. මේ ඉන්නේ ක්‍රම දෙක. ඔන්න පළවෙනියා regular. අනිත් එක්කෙනා irregular. මෙහෙම කිව්වට මේක තේරෙන්නේ නැහැ. මොකද්ද regular කියන්නේ? මොකද්ද irregular කියන්නේ? හරි. දැන් එහෙනම් අද දවසේ පාඩම අපි මෙතනින් එහාට යන්න කලින් ගන්න ඔයාලගේ grammar book එක. Okay, now let's take out our grammar books and don't forget to mention the date and then you have to write this topic and underline it. Okay? grammar පොත අරගෙන date එක දාලා මෙන්න මේ topic එක ලියලා ඔයාලා ඒක underline කරගන්න. එතනින් එහාට අපි note එක ලියා ගන්න ගමන් පියවරෙන් පියවර ඉස්සරහට යන්න. Okay? ලියාගත්ත සර් මාතෘකාව. හරි. දැන් එහෙනම් ඊළඟට මෙන්න මේ නේද? මෙන්න මේ කොටස ඔයාලා ලියා ගන්න. මම මේක පැහැදිලි කරනවා ලියාගත්තට පස්සේ. හරි. ඒක ලියන ගමන් අහගන්න. ලියන ගමන් අහගන්න උන දැන් තමයි මම ලියන ගමන් අහගන්න කියලා කිව්වේ. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද past tense එකට හරවනකොට ක්‍රම දෙකකට හරවනවා. මෙන්න මේ දැනුම ඔයාලන් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ක්‍රම දෙකකට හරවනවා. එකක් තමයි regular method එකට අනිත් එක තමයි irregular method එකට. දැන් බැලු බැලමුට පේනවා regular irregular නිකන් සමාන අකුරු ටිකක් තියෙනවා. ඔව් තේරුමත් නේද? ටිකක් සමානයි. හැබැයි අහතර පොර වගේ වෙනස්. මොකක්ද ඒ කිව්වේ? regular කියලා කියන්නේ විධිමත් ක්‍රමය කියන එක. විධිමත්. irregular කියලා කියන්නේ අවිධිමත් ක්‍රමය. හොඳයි. අපි regular සහ irregular පස්සේ ඉගෙන ගමු. ඉතින් මේක ලියා ගමු. එහෙනම් regular method එකේදී විධිමත් ඒවත් නිශ්චිත ක්‍රමයක් තියෙනවා. නිශ්චිත රටාවක් තියෙනවා.
ඉරෙගියුලර් මෙතඩ් එකේදී නේද ලස්සන රටාවක් නෑ. දැන් නිකමට හිතන්නකෝ දැන් ඔයාලගේ නේද ඉස්කෝලේ යන දවස්වල මතක් කරගන්නකෝ මෝර්නින් ඇසෙම්බලි එකට ළමයි කොහොමද එන්නේ? උදේ රැස් වීමට ළමයි කොහොමද ක්ලාස් රූම් එකේ ඉඳලා ඉන්නේ පොලිමට නේද? පිළිවෙලකට නේද? ඔය ඒක රෙගියුලර් මෙතඩ් එකක්. බලන්න ඉන්ටර්වල් එකේදී ළමයි සෙල්ලම් කරන විදිය ග්‍රවුන්ඩ් එකේ ඒක රටාවක් තියෙනවද? එක එක තැන්වල එක එක දරුවෝ එක එක සෙල්ලම්. ඒක ඉරෙගියුලර්. එහෙනම් රටාවක් සහ නේද රටාවක් නැති තැන මෙන්න මේ වගේ කියලා තමයි මම පුංචි උදාහරණකින් පැහැදිලි කරේ. එහෙනම් verbs are divided into two parts when we form past tense verbs. The first type is regular and the second time is irregular. Okay? සර් ලියාගත්තා. Okay. හරි. අනිත් යාළුවොත් ලියාගත්ත නේද මේක? ඔව් සර්. හරි. ඔව් මේක සර්. ලේසි. හරි. දැන් අපි බලමු නෑ regular. සර්. Yes. ඉන්නව නේද චුට්ටක්. හරි හරි. ඔන්න. හොඳයි. දැන් වෙලාව ඇති. අපි යන් මොනවා හරිද? හරි. අපි බලමු මොකද මේ රෙගියුලර් කියන නේද ටයිප් එක. හරි. රෙගියුලර් මෙතඩ් එකේදී අපි ක්‍රියාපදයක් අතීත කාලයට හරවනකොට ed දානවා. බේස් verb එකකට ed දානවා. බලන්න එක්සැම්පල්ස් තුන මම දීපු. clean වලට ed දැම්මා cleaned වුණා. walk වලට ed දැම්මා walked වුණා. climb වලට ed දැම්මා climbed වුණා. හරි. දැන් එතකොට මේක උච්චාරණය කරන විදිහේ වෙනසක් මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. දැන් ඒක ඔලුවට ගන්න එපා. regular method එකේදී අපි past tense එක form කරන්නේ කොහොමද? ක්‍රියාපදයේ අගට ed දාලා. හරි. දැන් එනම් මේ examples තුන ලියාගමු. clean කියන්නේ පිරිසිදු කරනවා. හැබැයි cleaned කියලා කියන්නේ පිරිසිදු කරා. අපි මේකේ සිංහල තේරුමත් මෙහෙම සටහන් කරගන්න ඉඩ තියාගමු. clean කියන්නේ පිරිසිදු කරනවා. cleaned කියලා කියන්නේ පිරිසිදු කරා. walk ඇවිදිනවා. මේක walk කියලා එල් අකුර ප්‍රොනවුන්ස් කරන්න යන්න එපා. මේක walk කියන්නේ ඇවිදිනවා. walked මේක අගට අල්ට යන්න එන්නේ උච්චාරණය කරනකොට. ඩයන්න නෙවෙයි. ඩයන්න තිබ්බට ඩයන්න ගාවන්නේවත් නෑ උච්චාරණය කරනකොට. හැම එකකම නෙවෙයි. සමහර ඒවල walked ඇවිද්දා. climb මේකේ b අකුරු ශබ්ද කරන්න එපා. climb m අකුරෙන් නවත්තන්න. climb නගිනවා. climbed මේක ඩ උච්චාරණය ගන්න පුළුවන්. මෙයාට ඩ එන්නේ. climbed කියන්නේ නැග්ගා. එහෙනම් සිංහල තේරුමත් එක්ක මේ examples තුන ඔයාලා හැමෝම ලියා ගන්න. ඕකේ? සර් රෙගියුලර් කියලා ලියාගන්නත් ඕනේද? අනිවාර්යයෙන්ම ලියා ගන්න වෙනවා. මොකද මේ වර්ග දෙක ගැන තමයි දැන් අපි ඉගෙන ගන්න හදන්නේ.
සර් වෝල් කියන්නේ මොකක්ද? walk. දැන් මං ඔන්න පැහැදිලි කරද්දි කිව්ව මේක එල් අකුරු ශබ්ද කරන්න එපා. walk. මොකද walk කියන්නේ? අනිත් යාළුවෝ උදව් කරන්න බලන්න. What is the meaning of walk? ඇවිදිනවා. ඇවිදිනවා. Yes, ඇවිදිනවා. walked. ඇවිද්දා. සර් ක්ලයිම් කියන්නේ මොකක්ද? climb කියන්නේ කො අනිත් යාළුවෝ උදව් කරන්න බලන්න. What is the meaning of climb? නගිනවා. නගිනවා. Yes, නගිනවා. නගිනවා. Yes. climb up උඩට නගිනවා. climb down බහිනවා. ඔගේ සාමාන්‍යයෙන් climb කියන එක මතක තියාගන්නකො නගිනවා කියලා. ෆිනිෂ් සර්. සර් ඒකේ ඉරගියුලර් එකට කියන්නේ මොකක්ද? හරි මම මේක දෙන්නම් තාම අපි එතෙන්ට ගියේ නෑනේ නේද? රෙගියුලර් කියලා කියන්නේ ක්‍රමවත් කියන අර්ථය. සිංහල අර්ථය තියෙන ක්‍රමවත් නැත්නම් රටාවක් සහිත කියන අර්ථය. හරි හැමෝටම සාධාරණ වෙලාවක් දෙන්න ඕනනේ. ඉවරද හැමෝම? ඔව් සර් මම ඉවරයි. ඔව් සර්. හරි දැන් කවුරුත් නෑ කිව්වේ නෑනේ නේද? ඔව් එහෙනම් සර්. අපි යන් ඊළඟ ස්ලයිඩ් එකට. හරි. දැන් ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ irregular. irregular කියලා කියන්නේ අක්‍රමවත්. මතක තියාගන්න irregular වල කිසිම රටාවක් හොයන්න යන්න උත්සාහ කරන්න එපා. හොයන්නත් බෑ. මෙන්න go කියන්නේ යනවා. went කියන්නේ ගියා. දැන් බලන්න go කියන එක went වෙනකොට ed ඇවිල්ලාද? නෑ ed ඇවිල්ලා නෑ. දැන් බලන්න go කියන එකේ g අකුර කොහේවත් තියනවද? ඒත් නෑ. බලන්න go කියන එකේ o අකුර කොහේ හරි තියනවද? නෑ සර්. ඒත් නෑ. එහෙනම් go කියන එකේ past tense එක went හැදුනේ රටාවකට නෙවෙයි. එහෙනම් irregular කියලා කියන්නේ අක්‍රමවත් ක්‍රමයක් නෑ. හැබැයි දෙවනි එකේ come කියන එකේ came බලන්න c අකුර තියෙනවා m අකුර තියෙනවා e තියෙනවා. මෙන්න මේ o අකුර තමයි ඒ වෙලා තියෙන්නේ. හරි. දැන් මෙතනදී නම් ඕන එක රටාවක් හොයාගන්න පුළුවන්. හැබැයි go කියන එක went වෙච්ච විදියටද come කියන එක came උනේ මේ දෙන්න අතර සම්බන්ධයක්වත් නැහැ. දැන් බලන්න right කියන එකේ wrote මෙතන නම් ඕන රටාවක් හිතා ගන්න පුළුවන් දෙවෙනි අකුර තමයි වෙනස් වෙන්නේ කියලා. ඔන්න යනවා තුන්වෙනි එකට. WRITE right. right කියන එකේ past tense එක wrote. බලන්න right කියන එකේ I අකුර තුන්වෙනියට තියෙන්නේ wrote කියන එකේ O අකුර බවට පත් වෙලා තියෙනවා. එහෙනම් මෙතන දෙවෙනියට තිබ්බ එක මෙතන තුන්වෙනියට ඇවිල්ලා. එහෙනම් දරුවනේ මෙතන කිසිම රටාවක් නැහැ. රටාවක් හොයන්න යන්න එපා. irregular verbs කියලා කියන්නේ අක්‍රමවත් බහුවචන කියන අර්ථය. irregular plural verbs කියන්නේ. එහෙනම් අපි කොහොමද මේව දැනගන්නේ? කලින් එක නම් ලේසි වචන දන්නව නම් අගට ed දාන්න කියලා ed දැම්ම ඇති. දැන් මේවා කොහොමද ඉගෙන ගන්නෙ? go, went, come, came, right, wrote මේ ටික අපිට පාඩම් කරගන්න වෙනවා. එහෙනම් ක්‍රියාපද වලින් irregular verbs කොහොමද past tenses form කරන්නේ කියලා අපි ඉගෙනගෙනම දැනගන්න ඕනේ. හරි. එහෙනම් අපි ඉස්සරහට ඉගෙන ගන්න හදන්නේ අද දවසේ කොහොමද මෙන්න මේ irregular verbs ටික form කරන්නේ කියලා. හරි. දැන් එහෙනම් මේ examples ටික නේද irregular කියන අක්‍රමවත් නැත්නම් රටාවක් නැත කියන අර්ථය මේ examples ටික සිංහල තේරුමත් එක්ක ලියා ගන්න ඕනේ. go කියන එකේ තේරුම යනවා, went කියන එකේ තේරුම ගියා. come කියන එකේ තේරුම එනවා, එහෙම නැත්නම් එන්න, came කියන්නේ ආවා. right කියන්නේ ලියනවා, wrote කියන්නේ ලිව්වා. හරි. තේරුමත් එක්ක අපි ලියාගමු. I'm finished sir. දැන් මම ඔයා කොහොමද ඒක ලිව්වේ පුතේ? අන්න දැන් පේනව නේද? කියන දෙයක් අහගන්න ඕනේ. මම කියලා දෙන වෙලාවට ලියන්න එපා. දැන් කවුරු හරි මම කියලා දෙන වෙලාවට ලිව්වොත් එමේ එයාට මගේ ඇරෙන්නේ මම කියලා දෙන දේ. සර් මීට පස්සේ පොඩ්ඩක් ඉන්න පුතේ. මීට පස්සේ ලියන්න කියනකොට මිසක් අනිත් වෙලාවට ලියන්න යන්න එපා. දැන් ඔයාලා පුංචි දරුවෝ නෙවෙයි තව මාස දෙකකින් 7 වසරේ.
තේරුණා නේද? දැන් ඔයාලට මම කියන එක නේද? අවබෝධයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. අවබෝධයෙන්. එක දෙක වසරේ ළමයින්ට අවබෝධයෙන් තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගන්නවා හැබැයි ඒක අවබෝධ කරගන්නේ නැහැ. ඔයාලට එහෙම නෙවෙයි එකක් කිව්වට පස්සේ ඒක අවබෝධයෙන් හොඳට තේරුම් ගන්න පුළුවන්. ඔක් කියන්න මේ දරුවෝ උද කතා කරේ මට කේම් කියන්නේ මොකක්ද සර්? හරි. මොකද්ද කම් කියන්නේ? ඔව් කම් කියන්නේ මොකද්ද? එනවා. එනවා. එහෙනම් කේම් කියන්නේ එයාගේ අතීත කාලේනේ. මොකද්ද එනවා කියන එකේ අතීත කාලේ? ආවා නේද? ආවා. චුට්ට හිතන්න ඕන නේද? මම අර කිව්වේ ඒකනේ. දැන් අවබෝධය මතුවෙන කාලේ දැන් ඔයාලගේ එන්නේ. නේද? නියෝග දීලා කරගන්න ඕනේ නෑ ඔය ටික. අවබෝධයෙන් දැන් ඔයාලට පුළුවන් මේ මම දෙන උපදෙස් ටික අම්මලා තාත්තලා දෙන උපදෙස් ටික තේරුම් ගන්න. පොඩි කාලේ දෙයක් එපා කිව්වොත් කරන්න ඒක තේරෙන්නේ නෑ ඇයි එපා කියන්නේ කියලා. පුංචි කාලේ ළමයින්ට ගින්දර අල්ලන්න එපා කිව්වට තේරෙන්නේ නෑ. එයාලා අල්ලනවා. ලස්සනනේ දිලිසෙනවනේ. දැන් ඔයාලට කියන්න ඕනේ නෑ නේද ගින්දර අල්ලන්න ඕනේ කියලා. ඒ වගේ තමයි. වයසෙන් ලොකු වෙන්න ඔයාලගේ අවබෝධ කරගැනීම හැකියාව වැඩි වෙනවා. දැන් එහෙනම් අර පොඩි බබාලා වගේ ඉන්න බෑ හොඳේ. සර් අන්තිම එකේ තේරුම කියන්නකෝ. මොකද රයිට් කියන්නේ? ලියනවා. ලියනවා. ලිව්වා. ඕ රයිට් කියන්නේ ලියනවා. එහෙනම් රෝඩ් කියන්නේ මොකක් වෙන්න ඕනේද? ලිව්වා. වා. හරි. දැන් ඉස්සරහට මෙන්න මේ verbs ටික තමයි අපිට අකුරුත් එක්ක පාඩම් කරගන්න වෙන්නේ. ඔන්න දැන් ඉස්සරහට dictation ටිකක් මම verbs වලින් ඔයාලට දෙනවා. Okay sir. හරිද? හොඳයි. වෙලා වැති නේද? අනිත් යාළුවෝ ලියාගන්න ඉතින් මේ ටික. හොඳයි. දැන් writing speed එක හදා ගන්න ඕනේ. hand writing එක. හොඳයි. මේ තියෙන්නේ irregular verbs list එකක්. මේක ලියාගන්න එපා. නේද? නැත්තම් අපි සමහර යාළුවා සර් මේක ලියාගන්න කියයි කියලා මම පෙන්නපු ගමන් ලියාගන්න පටන් ගනී. එහෙම ලියාගන්න එපා. මෙන්න නිකන් චුට්ටක් පෙන්නුවේ. irregular verb list එක. මෙන්න මෙයාලා පාඩම් කරන්න ඕනේ. නේද? ඉස්සරහට අපිට මේ තීරු තුනම ඕනේ. දැනට ඕනේ පළවෙනි තීරුවයි දෙවෙනි තීරුවයි විතරයි. මේ පළවෙනි තීරුව වර්තමාන කාලේ තීරුව. එහෙම කිව්වට තේරෙන්නේ නැහැ නේ. ඔන්න මම මේක highlight කරලාම පෙන්නන්නම්. මේ පළවෙනි තීරුව වර්තමාන කාල තීරුව. දෙවෙනිය තමයි අතීත කාල තීරුව. තාම තුන්වෙනිය ගැන වැඩක් නැති නිසා ඔන්න තුන්වෙනිය වහනවා. තුන්වෙනිය වැඩක් නැහැ අපිට. තාම එපා. ඉතල හිතන්න යන්න එපා තුන්වෙනි තීරුව ගැන. හොඳයි. දැන් ඔන්න බලන්න. හරි. දැන් ඔන්න බලන්න. be was were, beat beat, become became, begin began, bend bent, bet bet, bite bit, blow blew, break broke. දැන් බලන්නකො මෙයාලගේ අතීත කාලේ හැදිච්ච රටාවක් හොයන්න පුළුවන්ද කියලා. beat beat ඒක වෙනසක් වෙලාවත් නැහැ. become became ඔන්න ඒකේ හතරවෙනි අකුර වෙනස් වෙලා. begin began. ඒතර ඒකෙත් හතරවෙනි අකුර. bend bent ඒකෙත් හතරවෙනි අකුර. bet bet ඕක වෙනස් වෙලත් නැහැ. bite bit ඒකේ හතරවෙනි අකුර ඇත්තෙත් නැහැ. blow blew ඔන්න තුන්වෙනි අකුර ඊ බවට පත් වෙලා. break broke ඔන්න තුන්වෙනි අකුර. bring brought ඒකේ අකුරු වැඩි වෙලා. එහෙනම් රටාවක් නැහැ. ආක්‍රමවත් irregular මේ ටික අපි අකුරෙන් අකුර පාඩම් කරගන්න ඕනේ ටිකෙන් ටික. දැන් මේ verb list එක එක සැරේ අපි පාඩම් කරගන්න ඕනේ නෑ. අපි ටිකෙන් ටික පියවරෙන් පියවර ඉගෙන ගන්න ඕනේ. හරි. දැන් එහෙනම් මම ඉස්සෙල්ලාම ඔයාලට
ඉරගියුලර් verbs වැඩිපුරම පාවිච්චි වන ඉරගියුලර් verbs වල අතීත කාලය මම ඔයාලට දෙනවා. හොඳයි. දැන් ඔයාලා මට පුංචි වෙලාවක් දෙන්න මම ඔයාලට වගුව ඇඳලා පෙන්නන්නම් ඈ. අපි වගුවක් ගහගමු. හරි. දැන් ඔයාලගේ රූලර් එක හොයාගන්න. අඩි රූලර්. සර් yes. ඔය කියන්නද රූ? පේන්නේ නැහනේ සර්. හරි. ඉතින් පේන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරේ නෑ. මම දැන් කිව්වා නේද පොඩි වෙලාවක් සර් දෙන්න කියලා. ඒක ගන්නකම්. හරි. දැන් පේනවනේ. හොඳයි. දැන් පේනව නේද? ඔව් සර්. හරි. දැන් එහෙනම් ඔයාලට මේ හොඳයි. දැන් එහෙනම් ඔයාලට මේ විදිහට වගුවක් ඇඳ ගන්න වෙනවා. අපි මේක තේරුම ලියන්න පුළුවන් ඒක ඉස්සරහින්ම. මෙන්න මේ විදිහට. තාම ලියන්න එපා. මම ඔයාලට ඒක මේ එක්සැම්පල් එකක් පෙන්නනවා විතරයි. හරි. හරි. ඔන්න පළවෙනි එක. eat. eat කියලා කියන්නේ නේද? ඔයාලට පුළුවන් මෙතනින්ම තේරුම ලියන්න කනවා. ඊට පස්සේ යාගේ past tense එක මම අංක 1 දාලා මායසරයක් තියෙනවා 8. ඒක තේරුම තමයි කෑවා. ඒක පාඩම් කරගන්න ඕනේ eat 8. eat කියන්නේ කනවා 8 කියන්නේ කෑවා. පැහැදිලි නේද? හොඳයි. දැන් එහෙනම් මගෙත් එක්ක මේක ලියාගමු. ඊට පස්සේ අපි කතා කරමු මේක. වගුවක් ගහගන්නන්නේ. අනිවාර්යෙන් වගුව ගහ ගන්න. එහෙනම් මම රූල් එකකුත් ගන්න කිව්වේ. සිංහල තේරුම ලියා ගන්න ඕනද? හොඳයි. දැන් සිංහල තේරුම ලියා ගන්න ඕනේද එපාද කියලාද සර් කිව්වේ? කියන්න බලන්න. මොකද්ද මම දැන් කිව්වේ? ලියා ගන්න. ඔව්. ලියා ගන්න කියලා. අන්න හරි. ලියා ගන්න කියලා කිව්වේ සර්. සමහරක් වෙලාවට සිග්නල් ප්‍රොබ්ලම්ස් නිසා ඇහෙන්නේ නැහැ සමහර දේවල්. ඔය Zoom වල තියෙන ගැටලුව. නේද? ඒකයි ඔය දරුවෝ ඇහුවට මං ආයෙ මුකුත් කියන්නේ නැත්තේ. මම දන්නවා ඔයාලා අහගෙන ඉන්නේ. නමුත් අතරින් පතර සිග්නල් ඩ්‍රොප් වුණාට පස්සේ ඔයාලට මම කියන එක පැහැදිලිව ඇහෙන්නේ නැහැ, තේරෙන්නේ නැති වෙනවා. ඒ වගේ වෙලාවට අහන්න බය නැතුව අහන්න. ඕන දෙයක් අහන්න.
හරිද? හරිද? නැහැනේ සර්. හොඳයි. මම හැමෝටම සාධාරණ වෙලාවක් දෙන්න. නේද? හරි සර් කියන එක finished සර් කියන එක පුරුදු වෙන්න. මම දැන් ඔයාලට කියලා තියෙන්නේ. පුළුවන් තරම් අපි ඉංග්‍රීසි වචන යොදාගෙන කතා කරමු. So I have finished. මම එහෙම තමයි කියලා දුන්නේ. හරි සර් කියන කියලා දුන්නේ නැහැ. Okay? සර් පාස්ට් කියන එකට රන් කියන එකටත් පහ දාලා තියෙන්නේ හතරවෙනි එකට. හරි එතන ඔව් මෙතන පොඩ්ඩක් එන්න. මෙතනනේ මෙතන අංකය 4 වෙන්න ඕනේ. මේකේ ෆොන්ට් එක ඔක්කොම එක සයිස් එකකට ගියමු. I am finished sir. Not I am. It is not I am. It should be I have finished. I have finished. Okay sir. Okay. And don't forget in the next time. I have finished. So මොකද මේ ඩිෆරන්ස් එක I am finished සහ I have finished කියන්නේ. I am finished කියලා කියන්නේ මං ඉවරයි. ඒ කියන්නේ මොකක් හරි වැරද්දක් කරලා දැන් ගුටි කන්න හදන්නේ මං ඉවරයි. අපි කියන්නේ අදසින් මං ඉවරයි කියලා. I have finished කියලා කියන්නේ මම කරලා ඉවරයි. මොකක් හරි දෙයක් ක්‍රියාවෙන් නේද? මම කරලා ඉවරයි. I have finished. හොඳයි. දැන් මේ ටික හැමෝම ලියාගෙන ඉවරයි නේද? තව කාට හරි වෙලාව ඕනේද? තව අමතර වෙලාවක්? සර් ලියන තව අපි. හරි හරි. එහෙනම් තව විනාඩියක් දෙන්න ඉක්මනට අපි ලියමු.
I have finished, sir. I have finished, sir. හරි. දැන් වෙලාව ඇති නේද? Is the time enough for ඉන්න you sir. children? Okay, හරි ඈ. තව එකක්. හරි. ලස්සන අත්තකුරෙන් ලියන්න ඕනේ මේක කැතට ලියන්න එපා ඔයාලගේ. දැන් ඩබල් රූල් බුක් එකේ අත්තකුරු ටික හදලා තියෙන්නේ මම. දැන් මේ කැත අකුරු පරණ පුරුදු ඒවා ලියන්න යන්න එපා. I have finished. Okay, the time is enough now. හොඳයි. දැන් ඊළඟට මම ඔයාලට එක්සැම්පල් එකකින් කියලා දෙන්නම්. හොඳයි. දැන් ඔන්න මම වාක්‍යයක් ඔයාලට ලියනවා ඉංග්‍රීසි වලින්. ඔන්න බලා ගන්න හොඳට. හරි. ෆොන්ට් එක සිංහල. හරි. හොඳයි. මේ වාක්‍ය දිහා හොඳට බලන්න. මියුරි eats a bun. දැන් අපි මේ වාක්‍ය අතීත කාලයට හරවන්න කියලා ඔන්න අපිට විභාගයට ප්‍රශ්නයක් එනවා. දැන් අපි කොහොමද මේ වගේ වාක්‍යයක් අතීත කාලයට හරවන්නේ? දැන් ගත්තොත් එimhe ඔයාලට පැහැදිලි මේ වාක්‍යයේ ඉන්නව වචන කිහිපයක් නේද? කවුද ඒ වචන ටික? අපි බලමු. මියුරි ඉන්නවා. eats ඉන්නවා. දැන් මට එක වචනයක් නෙවෙයි බන් කියන්නේ බනිස් ගෙඩියක්. මේ ආටිකල් එක බන් නේද? අයිති බන් වලට. එහෙනම් මම බන් කියලා කියනවා. දැන් එතකොට මියුරි eats a bun. දැන් මම මේ වාක්‍ය අතීත කාලෙට හරවනකොට මියුරි වෙනස් වෙනවද? මොකද කියන්නේ? මියුරි වෙනස් වෙනවා. මියුරි කියන පදේ වෙනස් වෙන්නේ නැහැ. ඕ. a bun. බනිස් එක. ඒ පදේ වෙනස් වෙනවද? මතක තියාගන්න යම්කිසි වාක්‍යයක් අතීත කාලෙට හරවනකොට වෙනස් වන එකම කෙනා තමයි කවුද? ක්‍රියාපදය. දැන් එහෙනම් අපි මේ වාක්‍ය ලිව්වොත් එහෙම මියුරි මියුරිම තමයි. ඊට පස්සේ බන්ම තමයි. දැන් කවුද වෙනස් වෙන්නේ? වෙනස් වෙන්නේ eats කියන පදය. දැන් මම කලින් දීපු වගේ eats කියලා එකක් දුන්නේ නෑනේ. eat කියලා දුන්නා. eat කියලා දුන්නා. දැන් මේ eats කියන එක කොහොමද අතීත කාලෙට හරවන්නේ? මතක තියාගන්න. අහගන්න උත්තර දෙන්න යන්න එපා දරුවනේ. අහගන්න eats කියලා අපි හදාගත්තට ඇත්ත ක්‍රියාපදය eats නෙවෙයි eat. දැන් එහෙනම් අපි මෙයාව අතීත කාලයට හරවන්න කලින් මෙයාගේ අගට එකතු කරපු s එක හිතින් අයින් කරගන්න ඕනේ. දැන් eats කියන එකෙන් s එක අයින් කරගත්තා හිතින්. දැන් කවුද ඉතුරුනේ? eat කියන පදේ. දැන් එහෙනම්
eat කියන පදය අතීත කාලයට හරවන්න අපි දන්නවා. මොකද eat කියන පදය අතීත කාලයට හරවපුවාම ate. දැන් වැරදිලාවත් eats කියන එකේ s එක මෙතෙන්ට දාන්න එපා. එහෙම එකක් නෑ ඉංග්‍රීසි වල. පැහැදිලි නේද? පැහැදිලි නේද මේ උදාහරණය? Yes, sir. හරි. දැන් එහෙනම් මේ එක්සැම්පල් එක ලියාගන්න. මේක එක්සැම්පල් එකක් විදිහට අපි ලියාගමු. අපි එක්සැම්පල්ස් 3ක් විතර ලියලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙලා අපි ප්‍රශ්නයකට දෙකකට යමු. Okay, have you finished? Have you all finished? Yes or no? No, sir. Okay, then hurry up. Yes, sir. I have finished, sir. I have finished, sir. Oh, I have finished. එක pronounce කරන්න මෙන්න මේ විදියට. අගට අල්ට යන්න එක ලියන්න ඉංග්‍රීසි වලින් මෙන්න මේ විදියට. දැන් පේනවා ඇති මේක regular verb එකක් අගට ed දාලා තියෙන්නේ. ed ආපු පළියට හැම එකක්ම ඩ උච්චාරණයෙන් ඉවර වෙන්නේ නැත. ඩ උච්චාරණයෙන් ඉවර කරගන්න බැරි නේද? ඒවා වර්ග තුනකට අපි ප්‍රොනවුන්ස් කරනවා. ඉස්සරහට ඉගෙන ගමු ඒවා ටික. දැනට මේක finished කියලා ට අකුර හොඳට උච්චාරණය වෙන්න ඕනේ. ඔයාලා I have finished කිව්වොත් වැරදි. ඒක grammatical incorrect. I have finished. I have finished, sir. හරි මේක කටට හුරු කරගන්න කියලා. ඒක අදම බැරි වෙයි. ටික ටික හුරු කරගන්න. No, I have finished. දැන් ඔයාලා messages විදිහට දානවා හරියට මට. ඒ වගේම අපි මේ දාමු මේ group එකට message private එවන්න නැතුව I have finished. හරි. එහෙනම් අපි යන් දෙවෙනි එකට. දැන් වෙලාව ඇති පළවෙනි එකට. හරි. ඔන්න දැන් දෙවෙනි එකේදී මම දෙන්නම් මෙන්න මේක. හරි. Boys swim along the river. Boys swim. පිරිමි ළමයි swim. පීනනවා along the river. ඒ කියන්නේ ගඟ දිගේ. along කියන්නේ දිගේ කියන අර්ථය තියෙන්නේ. මතක තියාගන්න මේ පද. නේද? හැම එකක්ම කටපාඩම් කරගන්න තියාගන්න නැතුව අවබෝධයෙන් මතක තියාගන්න උත්සාහ කරන්න. හොඳයි. දැන් එතකොට මේ වාක්‍ය boys කියන්නේ නාම පදයක්. ඊට පස්සේ along කියලා කියන්නේ preposition එකක්. the river. ඒ කියන්නේ ගඟ. දැන් එතකොට මෙන්න මෙයා තමයි ක්‍රියාපදය. දැන් එහෙනම් මේ වාක්‍ය අතීත කාලයට හරවන්න කියලා කිව්වොත් මන් මෙන්න මේ highlight කරපු swim කියන එක විතරයි
චේන්ජ් වෙන්නේ. අනිත් එකක්වත් චේන්ජ් වෙන්නේ නැහැ. හොඳයි. මොකද්ද swim කියන එකේ past tense එක? swim කියන එකේ past tense එක ඔයාලට මම දුන්නේ නැහැ. swim කියන එකේ past tense එක swam. එහෙනම් මේකේ අවසාන උත්තරේ boys වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ along the river මේක වෙනස් වෙන්නෙත් නැහැ. එහෙනම් අවසාන උත්තරේ තමයි boys swam along the river. boys swam. ඒ කියන්නේ පිරිමි ළමයි පිහිනුවා ගඟ දිගේ. පළවෙනි එකේ තේරුම තමයි පිරිමි ළමයි පිහිනනවා ගඟ දිගේ. දෙවෙනි එක තමයි පිරිමි ළමයි පිහිනුවා ගඟ දිගේ. හරි නේද? හොඳයි. මේකත් අපි එක්සැම්පල් එකක් විදිහට ලියාගමු. මතක තියාගන්න. දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා. යම්කිසි වාක්‍යයක් දුන්නොත් අතීත කාලයට හරවන්න ඒ වාක්‍යය අතීත කාලයට හැරවෙන්නේ ක්‍රියාපදය පමණයි. ලියාගන්න. Good. I have finished, sir. I have finished. I have finished, sir. I have finished. Sir. හොඳයි. මේක ලියාගත්තනේ හැමෝම? I have finished, sir. Yes, sir. ඕකේ හරි. හොඳයි. දැන් එහෙනම් අපි ප්‍රශ්න කිහිපයකට උත්තර ලියමු. දැන් මේක ඔයාලට ක්‍රමේ තේරුණා. දැන් එහෙනම් ක්‍රියාපදය විතරයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. ඉන්න මම මේ ප්‍රශ්න කිහිපයක් ඔයාලට වෙනුවෙන් මම සූදානම් කරලා තියෙන්නේ. ඒ ටික මෙතන පැහැදිලි මදි මේ ස්ක්‍රීන් එකේ මේ කොළ පාට එක නිසා. ඒ හින්දා මම චුට්ටක් වෙනස් කරන්නම්. හරි. දැන් ඔන්න ස්ක්‍රීන් එකේ දැන් ඔයාලට පේයි වාක්‍ය පහක්.
හරි මම මේකේ ෆොන්ට් එක පොඩ්ඩක් වෙනස් කරනවා පොඩ්ඩක් ඉන්නේ ඒකයි මේ ඒකයි චුට්ටක් පේන්නේ නැති ඔයාලට හරි දැන් හරි හරි දැන් ඔන්න ස්ක්‍රීන් එක දිහා බලමු අපි හරි හොඳයි දැන් ස්ක්‍රීන් එක හැමෝටම පේනව නේද yes sir හරි දැන් එහෙනම් මේ දීලා තියෙන Yes, sir. වාක්‍ය පහ ඔයාලා මට අතීත කාලෙට හරවලා ලියලා පෙන්නන්න ඕන. මතක තියාගන්න ඔයාලා ලියන උත්තරේ verb එක යටින් ඉරක් හදලා තියෙන්න ඕන. පැහැදිලි නේද? මේ වාක්‍ය පහ ලියා ගන්න උත්තර ලියන්න ඉඩ තියලා. ඊට පස්සේ පුතේ මොකද්ද? highlight highlight එකෙන් කමක් නැහැ එක්කත් කමක් නැහැ. ඕකේ. හරි කොහොම හරි විදිහකට ඔයාලගේ උත්තරේ ලියලා group එකට දාන්න ඕනේ. ඔයාලගේ උත්තර ටික මම බලනවා. මට hand writing ටිකත් බලා ගන්න ඕනේ ඒකම. දැන් මට පැහැදිලි නේද? සර් මෙතන? ඔය ප්‍රශ්නේ කියන්න ඕනද? මොකද්ද පුතේ කවුද ඇහුවේ? සර් ඔය ප්‍රශ්නෙත් ලියන්න ඕනද? ඔය ඔව් පුතේ ප්‍රශ්න ශනික ලියන්න. ඔව් පුතේ ප්‍රශ්න ලියන්න ඕනේ. ඒකයි මම කිව්වේ උත්තර ලියන්න ඉඩ තියාගන්න කියලා ඉස්සෙල්ලා. ඒ කියන්නේ ප්‍රශ්නේ ලියලා උත්තරේ ලියන්න ඉඩ තියාගන්න. ඉස්සෙල්ලා ප්‍රශ්න පහ ලියා ගන්න. ඊට පස්සේ ප්‍රශ්න පහ ලියා ගත්තට පස්සේ උත්තරේ ලියා ගන්න තිබ්බ තැනින් ඉඩ තිබ්බ තැනින් එතනින් උත්තරේ ලියන්න. ඒ ලියන උත්තරේ verb එක යටින් අනිවාර්යයෙන්ම රතු පෑනින් හෝ මොකක් හෝ පෑනකින් ඉරක් අඳින්න. එහෙම නැත්නම් verb එක highlight කරත් කමක් නැහැ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. සර් අර ඉරක් අඳින්න කිව්වේ මේ ඔය වාක්‍යයේ මේ පිළිතුර ලියලා ඒකේ අර verb verb එකේ එක අන්න හරි යටිනේ ක්‍රියාපදේ අන්න හරි. දැන් ඔය ප්‍රශ්න ඉරක් ඇඳලා තියෙනෙත් verb එක යටින්. ඔයාලගේ උත්තරේ verb එක යටිනුත් ඉරක් අඳින්න.
හොඳයි මෙන්න මේකේ මේ third person singular form එක මම ආයෙසටත් දැම්මා ඔයාලට. මෙන්න මේ ටිකට s දාගන්න singular වට. ශනිල්ක runs s එකක් දාගන්න. මල්වි drinks s එකක් දාගන්න. අමල් buys s එකක් දාගන්න. teachers plural නිසා s එකක් එකතු වෙන්නේ නැහැ. සමීර ඒක වචන ඔන්න s එකක් දැම්මා. මේ පැටලිලා ඇති වෙන නිසා තමයි මම මුලින්ම දැම්මේ නැති. ඔන්න දැන් ඔයාලගේ ආන්සර් එකට ඒ කියන්නේ ඔයාලගේ ලියපු ප්‍රශ්නෙට මෙන්න මේ තැන් වලට s අකුරු 3ක් 4ක් දාගන්න. ඕකේ? හා සර් හැබැයි අපි එව්වනේ. කමන්නේ දැන් දාගන්න. දැන් එතකොට අර පැටලිල්ල නැති වෙයි ඔයාලට. ඕකේ සර්. I have finished. ඕකේ. සර් කරපු එක ගෲප් එකට දාන්න ඕනද ෆොටෝ ගහලා? අපිට කරපු ගෲප් එකට දාන්න ඕනේ. I have finished sir. සර් ගෲප් එකට දාන්න ඕනේ නෑනේ. ගෲප් එකට දාන්න ඕනේ. හ්ම්. අර ගෝස් කියන එකට S දාන්න ඕනේ නැද්ද? නෑ ගෝස් කියන එකට ඕනේ නෑ.
හොඳයි. දැන් එහෙනම් වෙලා වැටි. හොඳයි. එක දරුවෙක් ඇහුවා මේ ඇයි මේ ගෝවල ටෙස්ට් දාන්නේ නැද්ද කියලා. ඇයි ගෝවල ටෙස්ට් එකක් දාන්නේ නැත්තේ? මං කව උත්තරේ ඔව් ගෝවල ටෙස්ට් එකක් දාන්නේ නැහැ. මට කියන්න බලන්න ඇයි ඔයාලා මට කියන්න බලන්න ඇයි ගෝවල ටෙස්ට් එකක් දාන්නේ නැත්තේ? බහුවචන නිසා. අන්න හරි. ටීචර්ස් කියන එක බහුවචන. හරි. මතකද ගිවිසුම? මොකද්ද ගිවිසුම? කතෘ ඒක වචන නම් ක්‍රියාපදේ බහුවචන කරන්න S එකක් දානවා. කතෘ ඒක වචන නම් බහුවචන කරනවා. අන්න හරි. ඒක වචන නම් ක්‍රියාපද බහුවචන. බහුවචන නම් ඒක වචන මාරු කළා. දැන් මෙතන බහුවචනෙනේ තියෙන්නේ. එහෙනම් තවත් ක්‍රියාපදේ බහුවචන කරන්න ඕනේද? නෑ ක්‍රියාපදේ බහුවචන කරන්න යන්න එපා. මාරු කළා. ඒක වචන නම් බහුවචන, බහුවචන නම් ඒක වචන. කතෘ ඔන්න ඒක වචන, ඔන්න ක්‍රියාපදේ බහුවචන කරා. මාරු කරලා තියන්න. ඔක තමයි නීතිය. හරි. දැන් එහෙනම් නේද? මම මෙතන මාංශයක දාන්නම් ඔයාලට බලා ගන්න පුළුවන්. රන්ස් කියන එකේ ඇත්ත ඔන්න දැන් අහගන්න හැමෝම වෙන වැඩ නවත්තන්න. හරි. ඔන්න මම මයික්‍රොෆෝන්ස් ටිකත් ඕෆ් කරා හැමෝගෙම. දැන් අහගන්න. හැමෝම අහගන්න. හොඳට බලා ගන්න. හොඳයි. දැන් මයික්‍රොෆෝන්ස් ඕන් කරගන්න එපා කිව්වට මම දැන් 4-5 දිනෙම ඕන් කරගත්තා. නේද? දැන් මයික් එක ඕන් වෙනවා කියලාද බලන්න ඕනේ. ඈචිරාත් මනේ දැන් එපා කිව්වට පස්සෙත් මයික් එක ඕන් කරලා බලනවා ඕන් වෙනවද කියලා. හරි. අහගන්න ඕනේ. හොඳයි. දැන් ඔයාලා හොඳ සැලකිල්ලෙන් බලන්න ඕනේ runs කියන verb එකේ. ඇත්ත verb එක runs නෙමෙයි run. එහෙනම් run කියන එකේ past tense එක ran. හරිනම් හරි දාගන්න. drinks කියන එකේ s අකුර අපි දාගත්ත s අකුරක්. එහෙනම් drink කියන එකේ past tense එක drank. buys කියන එකේ ඇත්ත verb එක buy. buy කියන එකේ past tense එක bought. go කියන එකේ past tense එක went. අපි කලින් මේවා දැනගෙන ඉන්න ඕනේ. comes කියන verb එකේ ඇත්ත verb එක come. come කියන එකේ past tense එක came. එහෙනම් මේක තමයි උත්තර ටික. ඔයාලා එහෙනම් හරි වැරදි දාගෙන chat එකේ දාන්න බලන්න ඔයාලගේ answers පහෙන් කීයක් හරිද කියලා. එකක්වත් වරදින්නේ නම් බෑ තාම. සර් ඔය පුතේ කියන්න. මේ මගේ ෆෝන් එකේ කැමරාව පැහැදිලි නෑ සර් ෆොටෝ එක එවන්න බෑ සර්. කමක් නෑ දැන් ඔයාලට උත්තරේ චෙක් කරගන්න පුළුවන් එහෙම කරන්න. සර් මට පහෙන් පහයි. හොඳයි. අපි chat එකේ දාමුනේ පුතේ chat එකේ දාන්න. එතකොට මට බලන්න ලේසියි මතක තියාගන්නත් ලේසියි.
හොඳයි. ඔයාලගේ ආන්සර්ස් ටික හරි ලැබෙමින් පවතිනවා. හරි 5න් 5යි 5න් 5යි. හරි. හොඳයි. දැන් එහෙනම් ඔයාලා ළඟ ටියුට් එක ඇති නේද? දැන් ටියුට් එකේ ප්‍රශ්න කිහිපයක් තමයි දැන් කරන්න සූදානම් වෙන්නේ. හරි ටියුට් එක අතර ගන්නකො. හොඳයි. හැමෝටම ස්ක්‍රීන් එක පේනව නේද? කො ඔව් මට සර්. කියන්න. ඔව් සර්. හොඳයි. දැන් මේ පින්තූරේ විස්තර කරලා මට වාක්‍ය පහක් ලියන්න ඕනේ. ලියන්න බලන්න. ලියලා ආන්සර් එක දාන්න ගෲප් එකට අනිවාර්යෙන්. ඔයාලගේ ආන්සර්ස් ටික මම බලනවා. දැන් අපි මේ කරලා හොඳ පුහුණුවක් ලැබලා තියෙන්නේ. අපි මේ වගේ පික්චර්ස් දැන් 10කට වැඩිය ඩිස්ක්‍රයිබ් කරලා හොඳ ප්‍රැක්ටිස් සර්. එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. යස් කියන්න. සර්. පුතේ. මනෙත් යස්. පෑනෙන්ද පැන්සලෙන්ද ලියන්නේ එක? මේක දැන් පෑනෙන් ලියන්න පුතේ. දැන් ඔයාලා පෑනද පෑනෙන්ද ලියන්න. පැන්සලෙන්ද ලියන්නේ සර් ඒක? පෑනින් ලියන්න. කොපි රයිටින්ග්ස් විතරයි නිල වශයෙන් ඔයාලට මොකද්ද පුතේ? වර්ග 3ෙන්ම ලියන්නද? ඒක තමයි මං දැන් ඔන්න කියන්නේ නෑ. ඔයාලා ලියන්න ලකුණු 10න් ඔයාලට ලැබෙයි. ඕකේ? ලකුණු 10න් ලැබෙයි. මං කිව්වා ඔයාලට දැන් උත්තර ලියන්න පුළුවන් ක්‍රම කිහිපයම සම්බන්ධ කරලා. දැන් මේකේ කන්ටිනියුවස් ලියන්න දෙයක් ලොකුවට පේන්නේ නැත්තම් හරිද? ලියන්න තේරෙන්නේ නැත්තම් කන්ටිනියුවස් එකෙන් මුකුත් නොලිව්වට කමක් නෑ. පුළුවන් නම් ලියන්න උත්සාහ කරන්න. වරද්දක් නැති වෙන්න ලියන්න ඕනේ ඈ. වරද්දක් නැති වෙන්න. දැන් හොඳ පුහුණුවක් තියෙනවා. සර් පුතේ කියන්න. සර් දෙයානා අණ්ඩේව දාලා ලියන්න පුළුවන්ද? පුළුවන්. ඒක ලියන්න පුළුවන්. සර් පුතේ කියන්න. සර් මගේ ෆෝන් එක කට් වුණා මොකද්ද කරන්න කිව්වේ? මේ අපේ ටියුට් එකේ ප්‍රශ්නයක් පුතේ. ටියුට් එකේ 4 වෙනි ප්‍රශ්නේ. ටියුට් එක ඔයාලා ළඟ ඇතිනේ. ටියුට් එක ගන්න අතට. ටියුට් එකේ 4 වෙනි ප්‍රශ්නේ කරමු දැන් අපි. හා සර්. හරි. සර් පුතේ කියන්න. මගේ ටියුට් එකේ ඔහොම එකක් නෑනේ සර්. අනිත් අයගේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවද? කාගේද මගේ ටියුට් එකේ කිව්වේ? කවුද පුතේ මගේ ටියුට් එකේ කියලා කිව්වේ? එහෙම නැති වෙන්න විදියක් නෑනේ.
කො දැන් එහෙම කියපු දරුවා ඉක්මනට මයික් එක ඔන් කරගන්න මම බලන්න මොකද උනේ කියලා. චමත්සරා. චමත්සරා දැන් චමත්සරාලා ගෙදරින් ටියුට් එක අරන් ගිහපු අනිත් යාළුවන්ගේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවද? ඔව් උත්තර දෙන්න බලන්න අපි අනිත් යාළුවෝ ටික. තියෙනව නේද? පුන්සර කාගේද නැත්තේ? තියෙනවා සර්. බලන්න චමත්සරා එහෙනම් පරණ පේපර් එකද දන්නේ නැහැ තියාගෙන ඉන්නේ. මේ බලන්න ප්‍රශ්න අංක 4ද තියෙන්නේ කියලා අපි මේ ගිය සතිය කරානේ. මේක සමහර ප්‍රශ්න කරා මතක නැද්ද අපි ඇන්ඩ් වලින් සම්බන්ධ කළා. එහෙනම් චමත්සරා අර යාළුවට දෙන්නේ නැත්තේ ඔයාගේ හොඳ එක තියාගෙන පරණ එකක් ඔයා ළඟ ඇත්තේ. ඒක තමයි චමත්සරා වෙන්නේ නැත්තේ නේද? කමක් නෑ ඔයාට දැන් මේ ප්‍රශ්නේ පේනවනේ චමත්සරා. ඔන්න මං ස්ක්‍රීන් එක ලොකු කරන්න මොකද දිහා බලන්න ලියන්න. අපි මොකක් හරි විසඳුමක් ගමු ඒකට නේද? මේක ලියලා මේ ගෲප් එකට දාන්න ඕනද? ඔව් උත්තරේ ගෲප් එකට දාමු. අපි ඉක්මනට ලියමු. අපි අද ගේම් එකකුත් කරන්න ඕනේ. ඒ කියන්නේ ඉක්මනට කියලා කියන හදිසියෙන් කැත අකුරෙන් නෙවෙයි. වෙලාව නාස්ති කරන්නේ නැතුව හොඳ උමනාවෙන් ප්‍රශ්න ටිකට උත්තර ලියමු. සර් බාස්කට් කියලා ලියන්නේ කොහොමද? දැන් උත්තර අහන්න බෑ මොකුත්. දැන් උත්තර අහන්න බෑ මම පස්සේ පැහැදිලි කරන්නම්. ඔයාලා ආන්සර් 7 මම ආන්සර් 7 ඒවා කියවනවා ඈ. මම කියවන ගමන් ඉන්නේ දැනටත්. දැන් ඔයාලගේ ආන්සර්ස් ගොඩක් සාර්ථකයි කියලා මට දැනෙනවා. ඒකට සතුටුයි ආන්සර්ස් දැන් දෙකක් කියවලා තියෙනවා යාළුවෝ දෙන්නෙක්. මේ දෙක කියවනවා. අනිත් යාළුවෝ ටිකත් ඉක්මනට එවන්න.
හොඳයි. හැමෝම ආන්සර්ස් ටික ගෲප් එකට දාලාද තියෙන්නේ? හොඳයි. මම දැන් ආන්සර්ස් ටික බලලා ඉවරයි. තාමත් දෙවපු නැතිදරු ඉක්මනට මට එවන්න. මම අඩුපාඩුත් එක කියලා දෙන්න. සර් අපුතේ කියන්න. සර් මට ෆොටෝ එවන්න බෑනේ සර්. කමක් නැහැ. කවුද පුතේ ඔයාගේ නම කියන්නකෝ. මේ ඔයාගේ නම වැටෙන්නේ මං හිතන්නේ තාත්තාගේ නම. සර් මං කලසි. කලසි. හරි. කලසි තාත්තගේ නම තියෙන හදාගමු ඈ. කමක් නැහැ කලසි. මේ හා බලමු. සර්. හරි. මම මේක කියලා දෙන්නම්. මේ හොඳට අහගන්න. හොඳයි. දැන් මං ඉස්සෙල්ලාම මෙන්න මේවට මොනවද කියන වචන කියන්න කිව්වට කියලා දෙන්නම්කෝ. දැන් ගත්තොත් එහෙම මෙතන තියෙනවා වැටක්. මෙතන වැටක් තියෙනවා. මොකද්ද මේ වැටට ඉංග්‍රීසියෙන් කියන්නේ? වැටට කියනවා French. ෆෙන්ස් කියලා. ෆෙන්ස් කියලා කියනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඉදලක්. මේ ඉදලට මොකද්ද කියන්නේ? Eagle broom. ඊකල් බ්‍රූම්. ඊකල් කියන්නේ ඉරටු වලට ඊකල් බ්‍රූම්. ඊකල් බ්‍රූම් කියන්නේ ඉදලට. ඊට පස්සේ මෙතන තියෙනවා නේද? භාජනයක්. මේක මොකද්ද? මේකට මොකක් කියලාද කියන්නේ අපි? Bucket. Dustbin. ඔව් මේකට කියන්න පුළුවන් ඇත්තටම Dustbin. ඩස්ට් බින්. හොඳේ. දැන් අපි ගොඩක් තමයි පින් කියලා කියනවා. ඩස්ට් බින් කියලා වැරදි. හරිම වචනේ තමයි මෙතන ගාබේජ් බින් එකක් තියෙන්නේ මෙතන. ගාබේජ් බින් එකක් මෙතන පැහැදිලි තියෙන්නේ. ඩස්ට් බින් කිව්වට කමක් නැහැ. ඒතර මේ වචන ඔයාලා අඳුර ගන්න ඕනේ. එතකොට මේ මෙතන තියෙනවා ටින් එකක් නේද? ඔයාලට පේනවා ඇති ටින් එකක් තියෙනවා. ඒතර මේ කාරණාව විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ටැප් එකක් තියෙනවා ඔයාලට. ඒතර මේ නොදන්න වචන ටික වහාම ලියා ගන්න. අලුත් වචන අනිත් ඒවා නම් ඔයාලට ගැටලුවක් නැහැ. හරි නේද? හරි අවශ්‍යව ටික ලියා ගන්නකො ටක් ගාලා
සර් ඊළඟ සතිය ඔන්ලයින් පේපර් එකක් තියමුද? මොකද්ද පුතේ ආයෙසරක් කියන්න? ඊළඟ සතිය ඔන්ලයින් පේපර් එකක් කරමුද? අපි බලමු නේද මේ වැඩේ කරන්න. සර් ඔය පුතේ කියන්න. සර් මේ මම ෆොටෝ එක එව්වා සර්. එව්වද පුතේ? හරි මම බලන්නම්. සර් ඔය පුතේ කියන්න. ගෙදර වැඩ දාන්න නැද්ද? හරි. ගෙදර වැඩ දෙන්නම් දැන් අදින්න තමයි ගෙදර වැඩ ආයි මන් දෙන්නේ. මං කියන්නම් අද. හරි. මේ ටික හැමෝම ලියාගත්තද? කො ලියාගත්තා නම් chat එකේ message එකක් දාන්න හැමෝම දාලා නැහැ කවුරුත්. එකම එක දරුවෙක් විතරක් finished කියලා තියෙනවා. අනිත් අයත් දාන්න ඉවර නම් සර් ඔක කොහෙද ලියා ගන්න ඕනේ? කලසිද ඇහුවේ? පුතේ උතන ප්‍රශ්න ළඟින්ම ලියා ගන්න. ඔය රූපේ ළඟින්ම ලියා ගන්න. ආ සර්. හොඳයි. ලියාගත්ත නේද මේක හැමෝම? දැන් මට ඊළඟ පියවරට යන්න ඕනේ. හරි. ඔව් සර්. හරි. හරි. දැන් මම සාමාන්‍යයෙන් ඔයාලට කියලා තියෙනවා මෙන්න මෙහෙම පටන් ගමු කියලා නේද? පළවෙනි වාක්‍යෙ මේ පින්තූරේ මොකක්ද කියලා. එහෙනම් අපි this is a picture of a කියන pattern එක පාඩම් කරගෙන ඉන්න ඕනේ. මෙන්න මේ phrase එක හැමෝම පාඩම් කරගන්න ඕනේ. මම දැක්ක දරුවෝ කිහිප දෙනෙක් විතරයි මේක ලියලා තිබ්බේ. This is a picture of a මේක පින්තූරයක් කියලා කියන්නේ. කෙනෙකුට යන්න පුළුවන් this is a picture of a garden කියලා. ඒක වැරදි නෑ. මේකත් හරි. හැබැයි මේක අවුල් වෙච්ච garden එකක් නේද? අපි ඒකට කියනවා messy garden කියලා. එතකොට තාම ලියා ගන්න උත්සාහ කරන්න එපා අහගන්න ඉස්සෙල්ලා. messy කියලා කියන්නේ අවුල් වෙලා තියෙන මේ garden එක නේද? කෙනෙකුට ඕන ලියන්න පුළුවන් dirty කියන වචනේත් එක ලියලා තිබ්බ එක දරුවෙක්. dirty කියන වචනේ වැරදි නැහැ. හැබැයි වඩාත් නිවැරදි උත්තරේ තමයි messy garden කියන එක. This is a picture of a messy garden. හරි. මම දෙන මේ model answers ටික අපි නම් pure and pure ලියා ගමුද? හරි. ඉතින් අපි කතා කරලිමු නේද? පස්සේ ලියා ගන්න වෙලාවක් දෙන්නම් පොදුවේ. ඊට පස්සේ දැන් ඊට පස්සේ තියෙන දේවල් ලියන්න. කොහොමද කියන්නේ අපි? there is there are pattern එකෙන්. මතක තියාගන්න මේක අමතක කරන්න එපා. There is a boy in the picture. නැත්නම් there is a boy near the tap. There's a boy in the garden. ඕන එකක් හරි. හරි. තුන්වෙනි එකට මට කියන්න පුළුවන් බල්ලෝ දෙන්නෙකුත් ඉන්නවා. There are two dogs. බල්ලෝ දෙන කොහෙද ඉන්නේ? මට කියන්න පුළුවන් near the dustbin. සර් dustbin එක ළඟ ඉන්නේ. Yes. සර් නියා කියන පොඩ්ඩක් ඉන්න පුතේ එක්කෙනෙක් කතා කරනකොට අනිත් එක්කෙනා කතා කරන්න එපා. ඉස්සෙල්ලා මම හිතන්නේ කලසි කතා කරා. කලසි කියන්න පුතේ. සර් ඩොග් මේ two dogs නැතුව නිකන් dogs ලිව්වට කමක් නැද්ද සර්? there are dogs කියලා කමක් නැහැ. හරි. දැන් පොතෙන් තේජසි තෝන් කරගන්න මයික් එක පුතේ. සර් හරි, හරි. නියා කියනකොට සර් දාලා තියෙන්නේ නීට් කියලා. හරි එක ටයිපින් මිස්ටේක් එකක්. හරි. thank you තේජසිත් ඈ. වෙල්කම් සර්. okay. there are two dogs near the dustbin. okay හරි. හොඳයි. දැන් ඊට පස්සේ අපිට කියන්න පුළුවන් වත්තේ වැටක් තියෙනවා. කොහොමද කියන්නේ? ආයිසරයක් there is there are pattern එකකින් there is a fence.
in the picture. තව ලියන්න පුළුවන් කැඩිච්ච වැටක් broken fence කියලා. තාම එච්චර දුර ලියන්න නේද? පුළුවන්ද කියලා අපි බලමු ඉතල මූලික කාරණා ටික. අපුතේ කියන්න. There are two dogs near the dustbin එකකට sir. Two dogs near the dustbin කියලා ඉවුවොත් වැරදිද? එතකොට verb එකක් අනිවාර්යෙන්ම ඕනේ. there are verb එකක් නැතුව ලිව්වොත් answer එක incomplete. There are two dogs near the dustbin. එතකොට there are trees එහෙම ලියන්නත් පුළුවන් ඔයාලට. okay පැහැදිලි නේද? Sir, අපුතේ there are two dogs in the garden කියලා ලියන්න බැයිද? පුළුවන්. ඒකයි මම කිව්වේ ඕන විදිහකට ending එක අරන් යන්න පුළුවන් කියලා තමයි කිව්වේ. Okay sir. හරි. දැන් මේ බල්ලෙක් අරගෙන යනවනේ. හරි. මම මේක කියන්න කියලා කොහොමද කියලා හිතෙනම් මතකද ක්‍රියාවන් වලදී මතක තියාගන්න ක්‍රියාපදයේ කොටස් දෙකයි. එක බල්ලෙක්. ඔන්න මම ලියනවා one dog is ඔන්න අරගෙන යනවා නැත්නම් රැගෙන යනවට කියන වචනේ තමයි මේ මම ලිව්වේ carrying කියලා. One dog is carrying a tin. එක බල්ලෙක් ටින් එකක් අරගෙන යනවා. හරි නේද? එහෙනම් මෙන්න මේ වචනේ ඔයාලා මතක තියාගන්න. අරගෙන යනවට ඉංග්‍රීසි වලින් කියලා කියන්නේ මෙන්න මේ ස්පෙලිංස් carry කියන එක. හරිද? එතකොට ing එනකොට තමයි y ඉවත් වෙලා ඔයාලා දන්නවා ing ඇවිල්ලා තියෙන්නේ. ඒකට මෙන්න මේක සටහන් කරගන්න අමතක වෙන නිසා. ඊට අමතරව තව අපිට ඕනනම් නේද the boy is sweeping the garden කියලා ලියන්න පුළුවන්. මේ පිළිවෙල ළමයි අතු ගාන තමයි පටන් අරන් තියෙන්නේ. මෙතන මෙසි ගාඩන් එකක් නිසා යාට කොහෙන්ද ස්ටාර්ට් කරන්න කියලා කියන්න තේරෙන්නේ නැහැ. සර් අපුති කියන්න. මෙහෙම ලියන්න බෑ මේ the boy is cleaning the garden. පුළුවන්. the boy is cleaning the garden ලියන්න පුළුවන්. එතකොට Sweeping the garden කියලා ලියන්න පුළුවන් නේ? මොකද්ද? Sweeping the garden. පුළුවන්. sweeping the garden කියන්න පුළුවන්. cleaning sweeping සමාන පදසේ මෙතෙන්ට ගන්න පුළුවන්. හරි මම තව ඒවා ලියන්න පුළුවන් ඒවා trees ගැන ලිව්වේ නැහැ. මේ විදිහටම trees ගැන ලියන්න පුළුවන්. අපුතේ කියන්න. අහන්න. there is a house in the picture. පුළුවන්. There is a house in the picture. There are two trees in the garden. නැත්නම් two trees in the picture. Sir, there are trees near the house කියලා ලියන්න බැයිද? පුළුවන්. ලියන්න පුළුවන්. Sir, අපුතේ කියන්න. sir, පළවෙනි වාක්‍යයට this is a picture of a mug garden කියලා ලියන්න බැයිද? This is a picture of a මුණ garden මට පැහැදිලිව ඇහුනේ නෑ. චුට්ටක් ආයතරයක් කියන්න. Mug garden. mug. Mug. spellings කියන්න බලන්න සර්ට. M-U-C-K. MUCK. එතකොට සාමාන්‍යයෙන් අපි අවුල් වෙච්ච කියන අර්ථයෙන් නේද සාමාන්‍යයෙන් ගන්නෙ. ඒතර අවුල් වෙච්ච කියන අර්ථයෙන් ගන්නකොට ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ මෙසි කියන වචනේ. එතකොට මක් කියන වචනේ තේරුම සාමාන්‍යයෙන් කුණු කියන එක. ඩර්ටි කියන එකම තමයි. එතකොට සාමාන්‍යයෙන් එහෙම ලියන්නේ නැතුව මේ ක්‍රමයට හුරු වෙන්න. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන වචනේ තමයි මෙසි කියන වචනේ. තේරුණා නේද? ඔව් සර්. හරි. ඒක හදාගන්න ඩර්ටි කියන එකටත් වැඩිය ගොඩක් වෙලාවට ගැලපෙන්නේ මෙසි ගාඩන් කියන එක. හා සර්. දැන් මක් කියන එකත් නේද? ඒක නවුන් එකක් විදිහට යන්නේ මෙතෙන්ට දාන්න බෑ ඒක. A boy is in the picture කියන එක හරිද? ආයතරයක් අහන්න පැහැදිලි නෑ සර්ට එක. A boy is in the picture කියන එක හරිද සර්? නෑ ඒකට මම හරි දෙන්නේ නැති ඊට හේතුව තමයි මම පුනා කිව්වා. යමක් තියෙනවා කියලා කියන්න ඕනේ පැටර්න් එක මොකද්ද කොත්මල්? යමක් කොහේ හරි තියෙනවා කියලා කියන
there is there pattern එක there is there pattern එකකින් පටන් ගන්න. ඒක කියලා දීලා ඉවර වෙලා අපි දැන්ට worksheets 10කට 15කට වැඩියෙන් කරලා තිබිලත් ඔයා දැන් එහෙම අහනවා නම් නේද? ඔයාගේ ඔළුවේ නෑ මේ pattern එක එහෙනම්. there is there pattern එකට හුරු වෙන්න. ඒක තමයි හරි ක්‍රමය. හරි නේද? වෙලාව යනවා. Sir, ඔව් කියන්න. is the boy near the exit room. එහෙම කියන්නේ නෑ. ඒ කියන්නේ ඉදලා ළඟ පිරිමි ළමයෙක් ඉන්නවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඉදලා ළඟ මෙතන මේ වාක්‍ය දිහා රූප දිහා බලන්නකෝ. ඉදලා ළඟ පිරිමි ළමයෙක් ඉන්නවා කියන එක නිකන් සාමාන්‍යයෙන් එහෙම හරියන්නේ නෑ නේද? දැන් ඇත්තට මේ පිරිමි ළමයා මේක අල්ලගෙන ඉන්නවනේ. ඔව් අල්ලන් ඉන්නවට කියන වචනේ තමයි hold. holding කියලා මෙතෙන්ට දාන්න වෙන්නේ. එහෙනම් මට කියන්න පුළුවන් මෙන්න මේ 6 වෙනි වාක්‍ය විදිහට මම ඒක දෙන්නම්. The boy is holding the equal room. ඒ කියන්නේ මේකේ තේරුම තමයි පිරිමි ළමයා ඉදලා අල්ලගෙන ඉන්නවා. එහෙම ලියන්න පුළුවන්. දැන් ළඟ තියනවා කියලා කියන්න බෑනේ. හැබැයි ටැප් එක ළඟ තියෙනවා, ඩස්බින් එක ළඟ තියෙනවා. ඒක ලියන්න පුළුවන්. දැන් මෙයා මෙතන අල්ලගෙන ඉන්න නිසා අපිට ළඟ ඉන්නවා කියලා නැත්නම් ළඟ තියෙනවා කියලා කියන්න අමාරුයි. ඒතර මේ ටික ඔක්කොම ලියා ගන්නකො හැමෝම ලියා ගත්තද? Sir. I have finished, sir. ඕකේ අපි අනිත් යාළුවෝ ටික I have finished, sir. I have finished, sir. I have finished, sir.
හොඳයි. දැන් අපි එහෙනම් වෙලාවත් ගියපු නිසා හරි. දැන් එතකොට ඔයාලට හෝම්වර්ක් එකක් විදිහට මම ඔයාලට දුන්නා verbs ටිකක් past tense එකේ අපි ඒ ටික ලබන සති dictation ලියමු. මතකයිනේ? පැහැදිලිනේ? නේද? අපි ඒ ටික ලබන සති dictation ලියමු. yes. තේරුමත් ඕනේ ඒ වගේ. තේරුමත් ඕන. තේරුමත් එක්ක තමයි ලියන්න වෙන්නේ අනිවාර්යෙන්ම dictation ටික. okay? අතට ඒ ටික dictation ලබන සති ඊට පස්සේ copywriting වලට අදාළව ඔයාලා text එකක් ලියන්න ඕනේ. ඔන්න copywriting පටන් ගන්නවා ආයතරයක්. එතකොට homework පළවෙනි එක තමයි මතක තියාගන්න dictation ලැබෙනවා. දෙවෙනි එක තමයි copywriting එකක් ලැබෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි මේ grammar වලට අදාළ අදු ගන්නපු ටික හොඳට පාඩම් කරගන්න සහ කලින් දේවල් ටික නැවත නැවත බලන්න. ඊට පස්සේ මම ලබන සති එකක් කරන්න ඕනද? මොකද්ද? sorry අර රූපයක් බලලා නෑ ඒක කරන්න එපා තාම. ඒක අපි ටික ටික මතක් කරගෙන යන්. දැන් මං ළඟ තියලා ලියවනවා දැන්. ඔයාලා ගෙදරදී ලියනකොට නේද? අඩුපාඩු ටිකත් එක්ක මම දැන් බලලා ඉඳලා හිට ළඟ ළඟ ලියවනවා. ඕකේ? හරි. දැන් එහෙනම් අපි ගේම් එකට යමු ඉක්මනට වෙලා ගියා. කොපිරයිටින් එක විතරද ලියන්න ඕනේ? දැන් වැඩ කීයක් කිව්වද සර්? ඔන්න බලන්න. මොකද්ද පළවෙනි වැඩේ කිව්ව? Copyright. ඩික්ටේෂන් ප්‍රැක්ටිස් කරන්න අනිවාර්යෙන්ම රයිටිං වලට අදාළව තියෙන කොපිරයිටින් එක විතරයි. ඒකට ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන ඕනම ටෙක්ස්ට් එකක් රූල් 5කට වැඩි ටෙක්ස්ට් එකක් ඔයාලා අරගෙන මට ලියලා ලබන සතියේ එනකොට ගෲප් එකට දාන්න ඕනේ මට බලන්න. අනිවාර්යෙන්ම ලබන සතියේ මම එකක් නෑර බලනවා. ඔයාලා දන්නවා කලින් සතියේ මම බලපු විදිය දන්නවා. හරි නේද? හරි සර්. හරි. හොඳයි. දැන් එහෙනම් අදත් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙමරි ගේම් එකක්. මෙමරි කියලා කියන්නේ ඔයාලගේ මතකය හරි චුට්ටක් ඉන්න මේක ලෝඩ් වෙනකම් මතකය වැඩි කරන ගේම් එකක් නේද? හරි අපි කලින් කරපු නැති ගේම් එකකට යන් මෙමරි එක ලොකු වෙලාවකුත් නෑ අපිට. හොඳයි අපි වෙනස් ගේම් එකක් කරමු. අපි ඕඩ් මෑන් එක හොයමු. හරි. මම රෙකෝඩ් එක නවත්තන්නම්. රෙකෝඩ් එක නැත්තම් ඩේටා ප්‍රමාණය